හරි ඉතින් අද සියලු දෙනාටම සුබ දවසක් වේවා ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා ඉඳ වගේම ඉතින් අද කතා කරන්න යන්නෙත් වාහන වලින් පිට මාතෘකාවක් ගැන තමයි මොකද මේ දවස්වල ඒ කියන්නේ දැන් මම මීට කලින් දැම්මා බජට් සෝලාර් එනර්ජි සිස්ටම් එකක් හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එක. ඉතින් ඒක බලමු නැති කවුරු ඉන්නවනම් මෙතන උඩින් දැන් ලින්ක් එක යනවා. ඒ වීඩියෝ ගිහලා බලන්න පුළුවන්. එතකොට මේ දවස් ටිකේ දැන් මේ කරන වීඩියෝ සීරීස් එක එක්තරා ආකාරයකට මම හිතුවා මේ ඔල්ටර්නේටිව් එනර්ජිස් ගැන කියන්නේ වෙනත් විවිධ ශක්ති ප්‍රභ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න වීඩියෝ සීරීස් එකක් විදිහට කරන්න තමයි මම දැන් මේ දවස්වල මේ කටයුතු කරගෙන යන්නේ. එතකොට මේ වීඩියෝ එකත් ඒ සෝලාර් එනර්ජි වලම තවත් වීඩියෝ එකක්. එතකොට මේ වීඩියෝ එකේදී අද අපි කතා කරන්න යන්නේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් ගැන. ඉතින් මේක ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. මොකද මේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් තමයි මේ සෝලාර් එනර්ජි සිස්ටම් වල තියෙන ප්‍රධානම උපකරණය. එතකොට මේ වීඩියෝ එකේදී මූලිකවම අපි කතා කරන්නේ ඔය මේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර් වැඩ කරන්නේ කොහොමද? ඒවා තෝරගන්නේ කොහොමද? එතකොට ඒවයි වාසි අවාසි මෙන්න මේ වගේ කාරණා ගණනාවක් ගැන මේ වීඩියෝ එකේදී අද අපි කතා කරනවා. ඉතින් ඊට කලින් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ මම මේ කලින් කරපු ඒ බජට් සෝලාර් එනර්ජි සිස්ටම් එකක් හදාගන්න හැටි ගැන ඒ කරපු වීඩියෝ එකදී සමහර අය මට චෝදනාවක් කරලා තිබුණා මේ උපකරණ වල මිල මම සඳහන් කරලා නැහැ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ පින් කරපු කමෙන්ට් එකකුත් මම දාලා තියෙයි ඇයි මම ඒක සඳහන් කරන්නේ නැත්තේ කියන. ඉතින් ඒක මම මේ වීඩියෝ එකේදී කියන්නම්. ඒවයේ මිල ගණන් මම සඳහන් නොකරන්නේ රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය හින්දා. මොකද අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ. ඉතින් මීට අවුරුද්දකට කලින් විතර රුපියල් 50000කට විතර ගහගන්න පුළුවන් වෙච්ච ඔය සම්පූර්ණ සිස්ටම් එක අද වෙනකොට රුපියල් ලක්ෂ 2ක් වගේ මුදලක් වියදම් වෙනවා ඒ සම්පූර්ණ සිස්ටම් එක හදාගන්න. එතකොට දැන් ඒ ලොකු ඒකට සාපේක්ෂව ටිකක් ඒ කියන්නේ අද කාලීනව වැඩි මුදලක් ගියන් අඩුම මුදලකට හොයාගන්න පුළුවන් කොටස් ටිකක් මේ භාවිතා කරලා අර වැඩිම හොඳ හොඳ ෆෙක්ටිව්නස් එකක් තියෙන සිස්ටම් එකක් හදාගන්න හැටි ගැන තමයි මම මේ වීඩියෝ එකේදී මම විස්තර කරන්නේ. එතකොට දැන් අද කාලේ හැමෝම දන්නවා හාල් කිලෝ එක මිල කීයද? එතකොට පරිප්පු කිලෝ එක මිල කීයද? එතකොට සබන් කැටයක මිල කීයද? සිමෙන්ති කොට්ටක මිල කීයද? කියන මේ දේවල් ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් යන්න ඕනේ නැහනේ. ඉතින් සිමෙන්ති කොට්ටක මිල මේ අවුරුද්දේ ජනවාරි වල රුපියල් 950ට තිබුණේ. අද වෙනකොට රුපියල් 3000 වෙලා. එතකොට මේ කියන කතන්දරයම තමයි මේ සෝලාර් එනර්ජි මේ උපකරණ වලටත් බලපාන්නේ. ඉතින් ඒක හින්දා මම ඒ කිව්ව උපකරණ ටික Tamanට හැකි ආකාරයට ඒ තැන්වල විවිධ ඒ උපකරණ විකුණන ස්ථානවල මිල ගණන් කම්පයර් කරලා බලලා මේ අඩුම මුදලක් වියදම් වෙන විදිහට ඒ උපකරණ ටික මිලදී අරගෙන තමන්ගේ පද්ධතිය හදාගන්න එක මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ගේ වගකීමක්. ඉතින් වැඩිය කතාබහක් නැතුව අද අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකට කතා කරන්නේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් ගැන. ඉතින් මේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මේකට සෝලාර් ඒ කියන්නේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් කියනකට වැඩිය මේකට සුදුසුම වචනේ තමයි චාර්ජින් කන්ට්‍රෝලර්ස් කියන වචනේ. ඉතින් මේ චාර්ජින් කන්ට්‍රෝලර්ස් විශේෂයෙන්ම භාවිතයට එන්න පටන් ගත්තේ ලෝකයේ මේ ඒකාකාරී නොවන විදුලි ජනන ක්‍රමවේද භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ. ඒ කියන්නේ සෝලාර් එනර්ජි. එතකොට එතනින් එහාට ගියාම වින්ඩ් පවර්. එතකොට එතනින් එහාට ගියාම තව විවිධ රටවල් වල මේ මුහුදු රළ භාවිතා කරලා විදුලිය ජනනය කරනවා. එතකොට මේ ක්‍රමවේද එකකවත් අර ඒකාකාරී විදුලි ජනනය කිරීමක් කරන්න බෑ. ඒ කියන්නේ දැන් සෝලාර් එනර්ජි ගත්තොත් මේ සෝලාර් එනර්ජි වල දැන් අවුව අඩු වැඩි වෙන විදිහට මේ පැනල් වලින් හැදෙන කරන්ට් එක අඩු වැඩි වෙනවා. එතකොට වින්ඩ් පවර් ගත්තොත් වින්ඩ් පවර් වලත් ඒ හුළඟ අඩු වැඩි වෙන විදිහට ඒ වින්ඩ් මිල් එකෙන් එන පවර් අවුට්පුට් එක අඩු වැඩි වෙනවා. එතකොට මුහුදු රළ ගත්තත් ඒ කතන්දරේම තමයි. ඉතින් මේ පද්ධති වල තියෙන ප්‍රයිමරිම පර්පස් එක තමයි මේ හැදෙන එනර්ජි එක යම් මොකක් හරි එනර්ජි ස්ටෝරේජ් ඩිවයිස් එක ස්ටෝර් කරගන්න. ඉතින් එනර්ජි ස්ටෝරේජ් ඩිවයිස් එක කියන්නේ සරලවම ගත්තොත් බැටරියක්. එතකොට බැටරි එක මේ එනර්ජි එක ඉෆෙක්ටිව්ලි ස්ටෝර් කරලා තියාගන්න ඕනි. මේක පසු කාලින භාවිතය සඳහා දැන් විශේෂයෙන්ම ගත්තොත් දැන් සෝලාර් එනර්ජි ගත්තොත් සෝලාර් එනර්ජි වලදී අපිට ඒ සෝලාර් එනර්ජි එක ගන්න පුළුවන් අවුව දින වෙලාවට විතරයි. රෑ වෙලාවකට යව්ව මේ අපිට කරන්ට් එක
උත්පාදනය කරන්න විදිහක් නෑ. ඒකට රාත්‍රී කාලයේදී ඒ එනර්ජි එක පාවිච්චි කරන්න බැටරි එක ස්ටෝර් කරලා ඒ එනර්ජි එක තියාගන්න ඕනි. ඒකට වින් පවර් ගත්තොත් වින් පවර් එක සාමාන්‍යයෙන් හුලඟ කියන එක උදේරය කියලා වෙනසක් නෑනේ. ඉතින් සාමාන්‍ය විදිහට ඒක කරනවා. ඒකට මුහුදුරල ගත්තත් ඒත් ඒ වගේ. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් මේ මොන පද්ධතිය භාවිතා කරත් සරලව මේ චාර්ජින් කන්ට්‍රෝලර් එකක් භාවිතා කරන්නේ මේ වගේ ඒකාකාරී නොවන විදුලි ජනන ක්‍රමවේද වලින් ජනනය කරන විදුලිය effectively ඒ කියන්නේ කාර්යක්ෂම විදිහට බැටරි එක එහෙම නැත්නම් එනර්ජි ස්ටෝරේජ් ඩිවයිස් එක ස්ටෝර් කරලා තියාගන්න තමයි මෙන්න මේ චාර්ජින් කන්ට්‍රෝලර්ස් භාවිතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ චාර්ජින් කන්ට්‍රෝලර්ස් වලින් සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් ගැන. ඉතින් අපි දැන් බලමු මොනවද මේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් වර්ග තියෙන්නේ කියලා අපිට භාවිතා කරන්න පුළුවන් මට්ටමේ. ඉතින් සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් අපි ගත්තට පස්සේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් වර්ග මූලිකම වර්ග දෙකකට බෙදෙනවා. ඒ එකක් තමයි PWM සහ MPPT. එතකොට මේ දෙක තමයි මේ සෝලාර් චාර්ජින් කන්ට්‍රෝලර්ස් වල තියෙන මූලිකම චාර්ජින් කන්ට්‍රෝලර්ස් වර්ග දෙක. ඉතින් PWM කියන එකෙන් අදහස් වෙන්නේ pulse width modulation, MPPT කියන එකෙන් අදහස් වෙන්නේ maximum power point tracking කියන එක. ඉතින් මේ වර්ග දෙකම ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි මූලිකවම බලමු මුලින්ම මේ PWM charging controllers කියන්නේ මොනවද කියලා. ඉතින් මේ PWM කියන්නේ මේක බහුල වශයෙන්ම ඉලෙක්ට්‍රොනික්ස් වලදී භාවිතා වන එක්තරා කන්සෙප්ට් එකක්. ඉතින් PWM කියන මේ අකුරු තුනේ තේරුම තමයි pulse width modulation කියන එක. එතකොට මේක බහුතරයන්ම භාවිතා වෙන්නේ විශේෂයෙන්ම ගත්තොත් intensity control කරන අවස්ථාවල. ඒ කියන්නේ intensity controlling කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලයිට් එකක එළිය, ඒ කියන්නේ ආලෝකයේ තීව්‍රතාවය. එතකොට යම් මොකක් හරි ලයිට් එකක අපි ගත්තොත් ඒ ආලෝකයේ තීව්‍රතාවය අඩු වැඩි කරගන්න අවශ්‍ය නම් ඒකෙදි මේ pulse width modulation කියන ක්‍රමවේදය භාවිතා කරනවා. එතකොට එතනින් හරිය ගත්තාම අපි හිතමු මේ මෝටර එකක ස්පීඩ් එක අඩු වැඩි කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ pulse width modulation කියන ක්‍රමවේදය පාවිච්චි කරනවා. මේ වගේ අවස්ථා ඉතින් මේක බොහොම සරල උදාහරණ දෙයක් මම මේ කිව්වේ. ඉතින් ඊට අමතරව ගත්තාම ගොඩාක් ඇප්ලිකේෂන්ස් තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික්ස් වල මේ pulse width modulation කියන ක්‍රමවේදය භාවිතා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ pulse width modulation කියන්නේ සහ ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන අපි මේ බෝඩ් එකේ ඇඳලා බලමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් pulse width modulation කියන එක අපි නිකමට හිතමු මෙන්න මේ වගේ ස්විච් එකක් කියලා. මේ ස්විච් එක එක්තරා සංඛ්‍යාතයකින් අපි on off කරනවා. on off කරනකොට අපි මේක දන්නවා දැන් on කරනකොට මේකෙන් එළියට අපිට වෝල්ටේජ් එකක් එනවා. off කරනකොට වෝල්ටේජ් එක 0 වෙනවා. එතකොට මේ පෙන්නලා තියෙන්නේ ඒ වගේ on off කරන අවස්ථාව. ඉතින් මේ තියෙන්නේ මේ ස්විච් එක on කරනකොට තියෙන අවස්ථාව. මේ තියෙන්නේ මේ ස්විච් එක off කරනකොට තියෙන අවස්ථාව. එතකොට අපි මේ ස්විච් එක යම් සංඛ්‍යාතයකින් අපි on off කරනකොට මේ ස්විච් එක on වෙලා තියෙන වෙලාව තමයි මෙන්න මේ කොටසෙන් දක්වන්නේ. එතකොට මේ ස්විච් එක off වෙලා තියෙන වෙලාව තමයි මෙන්න මේ කොටසින් අපිට පෙන්වන්නේ. එතකොට මෙන්න මේ ස්විච් එක on වෙලා තියෙන කාලයට අපි කියනවා ඩියුටි සයිකල් එක කියලා. එතකොට අපි දැන් මේ ස්විච් එක අපි හිතමුකෝ මේ සංඛ්‍යාතයේ මෙන්න මේ කාලපරාසය තප්පරයක් කියලා. ඉතින් මේ තප්පරය කියන කාලපරාසය ගත්තට පස්සේ මේ තප්පරය කියන කාලපරාසය ඇතුළත මේ කියන මේ කියන ස්විච් එක මේ තප්පරෙන් තප්පර භාගයක් on වෙලා තියෙන්නේ. තප්පර භාගයක් off වෙලා තියෙනවා. ඉතින් මම මේක සරලව මම මෙතන මේ 25 කියන එක පොඩ්ඩක් 150 වගේ දාන්න. 150 වගේ මොකද මේක නිකන් මම ඇඳලා තියෙන හැටියට මේක පේන්නේ මේ කාලෙන් හරියටම භාගයක් වගේ. ඉතින් එතකොට තප්පරයකින් හරියටම 150ක කාලයක් මේ ස්විච් එක on කරලා තියෙනවා. මේ ස්විච් එක off කරලා තියෙනවා. එතකොට අපි මෙතන ගත්තට පස්සේ මේ තප්පරයක කාලයෙන් 175ක කාලයක් මේ ස්විච් එක on කරලා තියෙනවා. 125ක කාලයක්
මේ ස්විච් එක ඕෆ් කරලා තියෙනවා. එතකොට මේකේ ඩියුටි සයිකල් එක වෙන්නේ 75යි. එතකොට මෙතන ඩියුටි සයිකල් එක 150, මෙතන ඩියුටි සයිකල් එක 175. ඉතින් මේක අවශ්‍ය හැටියට මේ ඩියුටි සයිකල් එක වෙනස් කරන්න පුළුවන් අපිට මේ ස්විච් එක ඔන් ඔෆ් කරන කාලය අඩු වැඩි කරාට පස්සේ. ඉතින් මේ ස්විච් එක විදිහට මම උදාහරණයක් ගත්තට මේක ඉලෙක්ට්‍රොනික්ස් වලදී මේ ස්විච් එක වෙනකොට භාවිත කරන්නේ එක්ක ट्रांसिस्टर එකක් එක්ක MOSFET එකක් මේ වගේ යම්කිසි ධාරාවක් ඉලෙක්ට්‍රොනිකව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ස්විච් එක වෙනුවට මේ PWM ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වලදී මූලිකවම භාවිත කරන්නේ. එතකොට මේ ඩියුටි සයිකල් එක දැන් මෙතන 150යි 175යි මේ ඩියුටි සයිකල් එක 100 වුණොත් ඔයගලන්ට තේරෙනවා නේද මෙතන මෙහෙම යන තනි ඉරක් කියන්නේ මේ ස්විච් එක හැම වෙලේම ඔන් එකේ කියලා කියන්නේ. එතකොට සරලවම මේ කියන කන්සෙප්ට් එක කොහොමද මේ වගේ වෝල්ටේජ් එක අඩු වැඩි කරන එක එහෙම නැත්නම් ධාරාව අඩු වැඩි කරන්න භාවිතා කරන්නේ. ඉතින් ඒක ගැන දැන් අපි බලමු කොහොමද ඒක එහෙම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් මේ PWM කියන එක අපි හිතුවොත් සාමාන්‍යයෙන් නිකන් අර ගිනි බෝලයක් කරකවනවා වගේ කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගිනි බෝලයක් පෙරහැරේ ගිනි බෝල දැකලා තියෙන්නේ. ගිනි බෝලයක් හැමීට කරකවනකොට අපිට ගිනි බෝලේ සාමාන්‍ය විදිහට පේනවා. ඒතකොට ගිනි බෝලේ අපි හයියෙන් කරකවනකොට ඒ ගිනි බෝල වෙනකොට අපිට ගිනි වලල්ලක් පේන්නේ. එතකොට මේ PWM වලදී අර මම කතා කරපු විදිහට අර අපි ස්විච් එක ඔන් ඔෆ් කරන මේ කාලය ගත්තට පස්සේ ස්විච් එක ඔන් කරලා තියෙන ස්විච් එක ඔන් කරලා තියෙන කාලය වැඩි කරන්න ඒ කියන්නේ ඩියුටි සයිකල් එක වැඩි කරන්න මේකේ ඇවරේජ් වෝල්ටේජ් එක. ඒ කියන්නේ මේ අපි අර නිතරම මේක මේ ස්විච් එක ඔන් ඔෆ් කරාට මේකේ ඇවරේජ් වෝල්ටේජ් එක අපිට අඩු වැඩි කරන්න පුළුවන් මෙන්න මේ ඩියුටි සයිකල් එක වෙනස් කරලා. ඉතින් ඩියුටි සයිකල් එක 125ද 50ද 75ද කියන එක මගින් ඩියුටි සයිකල් එක අඩු කරනකොට ඇවරේජ් වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඩියුටි සයිකල් එක අඩු කරනකොට ඇවරේජ් වෝල්ටේජ් එක අඩු වෙනවා. ඩියුටි සයිකල් එක වැඩි කරනකොට ඇවරේජ් වෝල්ටේජ් එක වැඩි වෙනවා. එතකොට මේක හරියට නිකන් අර මම කලින් කතා කරපු ගිනි බෝලයක් කරකවන එක වගේ කියලා එහෙම අපිට ඒ කියන්නේ ඒකෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගිනි බෝලේ හයියෙන් කරකවනකොට ඒක ගිනි වලල්ලක් විදිහට පේනවා. ගිනි බෝලේ හැමින් කරකවනකොට ගිනි බෝලේ සාමාන්‍ය විදිහට අපිට පේනවා. ඉතින් මේ විදිහට PWM කියන මේ කන්සෙප්ට් එක පාවිච්චි කරලා අපිට අර කලින් කතා කරපු විදිහට ඕනම දෙයක ඉන්ටෙන්සිටි එක එහෙම නැත්නම් ලයිට් එකක මේ ආලෝකය. එතකොට මෝටර එකක ස්පීඩ් එක වගේ දේවල් මේ මේ පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ වගේ ක්‍රමවේදයක දැන් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් හිතනවා ඇති ඇයි මේ සාමාන්‍යයෙන් දැන් අපිට දැන් අපි සාමාන්‍ය ඕනම කෙනෙක් මෝටර එකක් කරකවලා ඇති පොඩි බැටරි කෑල්ලක් පාවිච්චි කරලා. එතකොට බැටරි කෑල්ලක් පාවිච්චි කරලා මෝටර එක අපි හිතුවොත් මෝටරේ දැන් බැටරි ගාන වැඩි කරනකොට අපිට මෝටරේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. නමුත් ඒ වගේ ඒ විදිහට වෝල්ටීයතාවය හා ධාරාව වැඩි කරලා මෝටරයක් ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ වගේ ක්‍රමවේදයක් භාවිතා කරන්න කියලා ගැන සමහර වෙලට ඔයගොල්ලන්ට ගැටලුවක් එනවා ඇති. මේ ක්‍රමවේදය භාවිතා කරන්න ප්‍රධානම හේතුව තමයි අපි දන්නවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලදී. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි දැන් වර්තමානයේ භාවිත කරන හුඟක් මේ ඩිජිටල් උපකරණ වල හුඟක් වෙලාවට මේ වගේ දේවල් පාලනය කරන්න භාවිතා කරන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. එතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් එන අවුට්පුට් එක හැම වෙලේම විචලනය වෙන්නේ එක්කෝ වෝල්ට් 0 සහ වෝල්ට් 5 කියන මෙන්න මේ පරාසය අතර තුල. එතකොට මේ ඩිජිටල් ෆ්‍රීකවන්සි එකකින් මේ වගේ ලෝඩ් එකක් කන්ට්‍රෝල් කරනකොට අපිට අර විදිහට වෝල්ටීයතාවය සහ ධාරාව කියන එක පාලනය කරන්න බෑ. එතකොට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලදී හුඟක්ම අපි පාලනය කරන්නේ ෆ්‍රීකවන්සි. එහෙම නැත්නම් සංඛ්‍යාතය. මේ වගේ ස්විච් එකක් ඔන් ඔෆ් කරන සංඛ්‍යාතය. එතකොට මේ වගේ සංඛ්‍යාතය අඩු වැඩි කරනකොට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලදී සෑහෙන්නම වැදගත් වෙන කන්සෙප්ට් එකක් තමයි මේ PWM කියලා කියන්නේ. එතකොට PWM භාවිතා වෙන්නේ අනිවාර්යයෙන්ම ඒක ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලට. ඉතින් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලදී දැන් ඕගොල්ලෝ එදිනදා ජීවිතේ දකින ඔය හැම ඉලෙක්ට්‍රොනික උපකරණයකම ඒ කියන්නේ ඔය වොෂින් මැෂින් එතකොට එකී නොකී හැම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකම මේ PWM කියන කන්සෙප්ට් එක භාවිතා වෙනවා. ඉතින් මේකම තමයි මේ PWM සෝලාර් චාර්ජර්ස් වල ඇතුලේ භාවිතා වෙන ක්‍රමවේදය. ඉතින් මේ PWM වලදී මූලිකවම කරන්නේ පැනල් එකකින් එන කරන්ට් එක අර බැටරියට අවශ්‍ය වෙන විදිහට
මේ PWM කියන ක්‍රමවේදය භාවිතා කරලා මම කලින් කිව්ව විදිහට ඇවරේජ් වෝල්ටේජ් එක අඩු වැඩි කරලා ඩියුටි සයිකල් එක වෙනස් කරලා අර බැටරියට ආරක්ෂාකාරී විදිහට පැනල් එකේ ඉඳලා එන කරන්ට් එක අඩු කරලා දෙන එක තමයි PWM වලදී මූලිකවම කරන්නේ. ඉතින් PWM වල සරලම සංකල්පය තමයි PWM සෝලාර් චාර්ජර්ස් වල මෙන්න මේ ක්‍රමවේද මෙන්න මේ මම කලින් මේ පැහැදිලි කරපු මෙන්න මේ සංකල්පය මේ අනුව තමයි PWM චාර්ජර්ස් වල මූලික වශයෙන්ම මේ චාර්ජින් මෙතඩ් එක මොන තමයි බැටරි චාර්ජ් කරන ක්‍රමවේදය සිද්ධ වෙන්නේ. ඉතින් මම ළඟ දැන් තියෙනවා මේ PWM චාර්ජර් එක මම මේක නිකන් පෙන්නන්නම්. මේ තියෙන්නේ සාමාන්‍ය අපිට එදිනදා වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන් ගොඩක් බහුල PWM චාර්ජර් එකක්. ඉතින් මේක ගොඩක් මිල සාපේක්ෂව මිල අඩුයි. මේක ඇම්පියර් 50ක PWM චාර්ජර් එකක්. ඉතින් මේක සාපේක්ෂව පොඩි මුදලකට මිලදී ගන්න පුළුවන්. මේකේ භාවිතා වෙන්නේ සම්පූර්ණයෙන් මම අර කලින් කියපු PWM කියන ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදය භාවිතා කරලා තමයි පැනල් එකේ ඉඳලා එන කරන්ට් එක බැටරියට අදාළ විදිහට අඩු කරලා බැටරියට දීලා බැටරි චාර්ජ් කරන ඒ ක්‍රමවේදය මේ චාර්ජර් එකේ සිද්ධ කරන්නේ අර මම කලින් කිව්වා PWM කියන ක්‍රමවේදය භාවිතා කරලා. ඉතින් මේක තමයි සමස්තයක් ඉදිරියට ගත්තොත් PWM කියන චාර්ජර් වල සම්පූර්ණ කතාව. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද MPPT චාර්ජර් එක වැඩ කරන්නේ කියන එක ගැන. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ MPPT chargers ගැන. ඉතින් මේ MPPT කියන මේ අකුරු හතරේ තේරුම තමයි maximum power point tracking කියන එක. එතකොට මේ maximum power point tracking කියන ක්‍රමවේදය PWM ක්‍රමවේදයත් එක්ක බැලුවාට පස්සේ හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක්. ඒ කියන්නේ PWM ක්‍රමවේදය මම කලින් පැහැදිලි කරා කොහොමද ඒක වෙන්නේ කියලා. MPPT කියන්නේ ඊට වඩා සෑහෙන්න වෙනස් ක්‍රමවේදයක්. එතකොට මේ MPPT කියන ක්‍රමවේදය ඇත්තරම මේ භාවිතා කරන්න පටන් ගත්තේ දැන් PWM චාර්ජර් එක මම කලින් කිව්වා දැන් පැනල් එකේ ඉඳලා එන කරන්ට් එක බැටරියට අදාළ වෙන විදිහට අඩු කරලා තමයි දෙන්නේ. එතකොට දැන් යම් අවස්ථාවකදී අපි හිතුවොත් මේ ටිකක් වැසිබර කාලගුණයක් හරි එක්කෝ ටික අඳුරු අවස්ථාවක් આવොත් හරි සමස්තයක් හැටියට අර පැනල් එකේ වෝල්ටේජ් එක සහ ඒකෙන් උත්පාදනය කරන කරන්ට් එක අඩු වෙනවා. ඉතින් ඒ අඩු කරනකොට අර බැටරියට දෙන කරන්ට් එකත් ඒ හා සාපේක්ෂව අඩු වෙලා යනවා. ඉතින් එතකොට මේකේ මේ PWM chargers වල තියෙනවා කාර්යක්ෂමතාවයේ යම්කිසි ගැටලුවක්. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි මේ MPPT කියන ක්‍රමවේදය භාවිතයට එන්න පටන් ගත්තේ. ඉතින් මේවා මේ කාර්යක්ෂමතාවය සහ මේ දේවල් ගැන මම ඉස්සරහට මම වෙනම කතා කරනවා ඒක ගැන. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ MPPT කියන ක්‍රමවේදය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි දැන් කතා කරලා බලමු. ඉතින් මේ maximum power point tracking වලදී අපිට සලකන්න වෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේ ප්‍රස්තාවය. මේක තමයි අපි සරලවම ගත්තොත් සෝලාර් පැනල් එකක IV curve එක. එහෙම නැත්නම් ඒ සෝලාර් පැනල් එකක ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවයේ සිද්ධ වෙන වෙනස අතර ප්‍රස්ථාරයක් ඇන්දර පස්සේ අපිට එන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. එතකොට ඒ ප්‍රස්ථාරෙම අපි මේ සෝලාර් පැනල් එකෙන් හැදෙන පවර් එක එහෙම නැත්නම් මේ ජවය ප්‍රස්ථාරගත කරලා අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ කර්ව් එකක්. මේකට අපි කියනවා පවර් කර්ව් කියලා. මේක ඕනම සෝලාර් පැනල් එකකට මේක අදාළයි. ඕනම සෝලාර් පැනල් එකක මේක පරීක්ෂණාත්මක දත්තයක්. ඉතින් මේක අපි සෝලාර් පැනල් එක අපි normally අපි check කරලා බලුවොත් ඒක මෙන්න මේ වගේ කර්ව් එකක් තමයි එන්නේ. එතකොට මේ පවර් කර්ව් එක දිහා අපි බැලුවට පස්සේ පවර් කර්ව් එක අපි මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මෙතනින් අහව අඩු වෙනවා. එතකොට මෙතන අපිට පේනවා මෙතන තියෙනවා peak point එක. මේ peak point එකට තමයි අපි කියන්නේ MPP එහෙම නැත්නම් maximum power point කියලා. ඒ කියන්නේ සෝලාර් පැනල් එකක උපරිම power output එක එන point එක තමයි මෙන්න මේ point එක. එතකොට මේ power curve එකේ මේ එන ස්පයික් එක තමයි මේ MPP එහෙම නැත්නම් maximum power point කියලා කියන්නේ. එතකොට මේ maximum power point කියන එකට මේ අදාළව මේ IV curve එකේ ඕගලන්ට පේනවා ඇති මෙතන තියෙන එක point එකක්. මේ point එකේදී අපිට පුළුවන් එක්තරා විදුලි ධාරාවක් සහ එක්තරා වෝල්ටීයතාවය අගයන් දෙකක් බලා ගන්න.
එතකොට මෙන්න මේ අගයන් දෙක තමයි මේ සෝලා පැනල් එකේ මැක්සිමම් පව අවුට්පුට් එක එන වෙලාවේදී තියෙන මේ විදුලි ධාරාවයි වෝල්ටීයතාවය. මේකට කියනවා අපි මේ මැක්සිමම් පව පොයින්ට් එකේදී එන ධාරාවට කියනවා අපි IMPP කියලා. එහෙම නැත්නම් මැක්සිමම් පව පොයින්ට් එකේදී එන විදුලි ධාරාව. එතකොට ඒ අවස්ථාවේදී හැදෙන වෝල්ටේජ් එකට අපි කියනවා මැක්සිමම් පව පොයින්ට් එකේ හැදෙන වෝල්ටේජ් එක කියලා. එතකොට මේ පොයින්ට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට මේ MPPT chargers වල සරලවම කරන්නේ වැටෙන ඒ මොහොතේදී වැටෙන අවුවට හැදෙන යම්කිසි විදුලි ධාරාවක් සහ වෝල්ටීයතාවයක් තියෙනවා. අපි හිතමු මේ පොයින්ට් එක තියෙන්නේ මෙන්න මේ වගේ හරියක කියලා. මෙන්න මේ වගේ හරියක තමයි මේ පොයින්ට් එක තියෙන්නේ. එතකොට දැන් MPPT වලදී කරන්නේ සරලවම පැනල් වෝල්ටේජ් එක මේ MPPT charger එක මගින් වෙනස් කරගන්නවා. වෙනස් කරගෙන මේ පොයින්ට් එක හැකිතරම් මෙන්න මේ මැක්සිමම් පවර් පොයින්ට් කියන මෙන්න මේ තැනට ලං කරගන්න එක තමයි MPPT chargers වලදී කරන්නේ. ඒකට අපි දන්නවා සාමාන්‍යයෙන් එහෙම නැත්නම් වෝල්ටේජ් එක සමානුපාතික වෙනවා විදුලි ධාරාවට. මේක තමයි මේ V = IR කියන සමීකරණයෙන් සාමාන්‍යයෙන් එන්නේ. එහෙම නැත්නම් මේ අපි කියනවා මේ ඕම්ගේ සමීකරණය කියලා. එතකොට වෝල්ටීයතාවය විදුලි ධාරාවට සමානුපාතික වෙනවා. ඒතර මේ MPPT chargers වලදී කරන්නේ මෙන්න මේ පොයින්ට් එක පුළුවන් තරම් මෙන්න මේ MPP එහෙම නැත්නම් මැක්සිමම් පවර් පොයින්ට් එකට පුළුවන් තරම් ලං කරලා ඒ වෙලේ වැටෙන අවුවට ගන්න පුළුවන් උපරිම IMPP එකයි VMPP එකයි ගන්න එක තමයි මේ MPPT කියන ක්‍රමවේදයේදී සරලවම සිද්ධ කරන්නේ. ඉතින් මේ MPPT කියන ක්‍රමවේදය සාපේක්ෂව ගත්තොත් ඇත්තටම සංකීර්ණ ක්‍රමවේදයක්. ඉතින් මේ සංකීර්ණ ක්‍රමවේදය තමයි මම මේ අතිශයම සරල කරලා මේ කිව්වේ. මේකේ තනිකරම මේ ඒ කියන්නේ සාමාන්‍ය PWM concept එකේදී මම කලින් කිව්වා පැනල් එකෙන් ඉඳලා එන කරන්ට් එක බැටරියට සුදුසු වෙන විදිහට අඩු කරලා තමයි PWM charger එකකදී කරන්නේ. MPPT වලදී කරන්නේ එවෙලට වැටෙන අවුවට අදාළව පැනල් එකේ හැදෙන වෝල්ටේජ් එක සහ කරන්ට් එක එහෙම නැත්නම් ධාරාව අවශ්‍ය විදිහට අඩු වැඩි කරලා පැනල් බැටරියට උපරිම කාර්යක්ෂමතාවයෙන් charge වෙන්න අවශ්‍ය වෙන ධාරාව ලබා දෙන එක තමයි MPPT කියන ක්‍රමවේදය කරන්නේ. මේ MPPT කියන maximum power point tracking වලදී මේකේ තියෙනවා මේ ඒ කියන්නේ මේ MPPT chargers වල ඇතුළේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. ඒ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් මේ කියන MPPT point එක ඩිටෙක්ට් කරනවා. ඒ ඩිටෙක්ට් කරලා ඒකට තමයි මේ maximum power point tracking කියලා කියන්නේ. ඒක track කරනවා. track කරලා ඒ track කරපු point එකට අපරිම ආසන්න වෙන විදිහට මේ විදුලි ධාරාව සහ වෝල්ටේජ් එක වෙනස් කරලා අර ගන්න පුළුවන් උපරිම පවර් අවුට්පුට් එක ගන්න එක තමයි මේ MPPT chargers වලදී සිද්ධ කරන්නේ. ඉතින් මේක තමයි සරලවම ගත්තොත් මේ MPPT සහ PWM කියන chargers වල වෙනස. මේ දෙක ටිකක් සංකීර්ණ concept දෙක. ඉතින් මම හැකිතරම් සරල කරලා තමයි මේ වීඩියෝ එකේදී මම කතා කරේ. ඉතින් ඒක ගැන තව දැනගන්න අවශ්‍ය නම් ඒ ගැන ඉන්ටර්නෙට් එකේ ගිහම පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. ඉතින් මම අතේ දැන් තියෙනවා මේ MPPT charger එකක. ඉතින් මේ තියෙන්නේ ඒ MPPT charger එක. ඉතින් මේවා ගැන මම ඉස්සරහට තවදුරටත් මම කතා කරනවා. මේ තියෙන්නේ ඒ වගේ MPPT charger එකක්. ඉතින් මම කලින් PWM charger එකක් පෙන්නුවා. මේ තියෙන්නේ ඒ වගේ MPPT charger එකක්. ඉතින් මේක ගැන මම වෙනම ඉස්සරහට මම කතා කරනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මේක ගැන මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මේ PWM සහ MPPT chargers අතර තියෙන මූලික වෙනස ගැන. ඉතින් මූලික වෙනස මම කලින් අර PWM සහ MPPT කියන මේ ක්‍රමවේද දෙක විස්තර කරනකොටත් කිව්වා. PWM charger එකක සරලවම කරන්නේ පැනල් එකෙන් එන කරන්ට් එක බැටරියට සුදුසු වෙන විදිහට අඩු කරලා දෙන එක. MPPT වලදී කරන්නේ පැනල් එකේ ඒ මොහොතේදී පැනල් එකට වැටෙන අවුවට අදාළව හැදෙන යම්කිසි කරන්ට් එකක් සහ වෝල්ටීයතාවයක් ඒ තියෙන වෝල්ටීයතාවය සහ ධාරාව බැටරියට සුදුසු වෙන විදිහට අර උපරිම කාර්යක්ෂමතාවයෙන් දෙන එක. දැන් අපි සරලවම කියමුකෝ මේ වෙලාවේ ටිකක් මේ අවුව අඩු වෙලාවක් කියලා.
ඒ අවුව අඩු වෙලා වෙදී මේ MPPT චාර්ජර් එකෙන් කරන්නේ අවුව අඩුයි කියන්නේ වෝල්ටේජ් එකත් අඩුයි ඇම්පියර් එකත් අඩුයි කියන එක පැනල් එකෙන් හැදෙනවා. ඒතර මේ MPPT චාර්ජර් එකකින් කරන්නේ අර උපරිම පවර් අවුට්පුට් එක ගන්න පුළුවන් වෙන විදිහට මේ චාර්ජර් එක මේ පැනල් එකේ තියෙන වෝල්ටේජ් එකයි ධාරාවයි ඊට අනුකූලව වැඩි කරගන්න. ඉතින් ඒ අනුව වෝල්ටීයතාවය සහ ධාරාව MPPT චාර්ජර් එකකින් වැඩි කරලා බැටරියට උපරිම පවර් අවුට්පුට් එක ගන්න පුළුවන් වෙන විදිහට මේ බැටරියට මේ කියන විදිහට මේ උපරිම ධාරාවක් ඒ බැටරියට සේෆ් වෙන විදිහට දෙන එක තමයි MPPT චාර්ජර් එකකින් කරන්නේ. ඉතින් මේ දෙක තමයි මේ PWM සහ MPPT කියන ක්‍රමවේද දෙකේ තියෙන මූලිකම වෙනස. එතකොට මේ PWM සහ MPPT කියන ක්‍රමවේද දෙක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් PWM චාර්ජර් එකක efficiency එක එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය තියෙන 70%ක් වගේ. එතකොට MPPT චාර්ජර් එකක් ගත්තොත් ඒ MPPT චාර්ජර් එකේ සාමාන්‍ය කාර්යක්ෂමතාවය 93 සහ 97 කියන මෙන්න මේ පරාසය ඇතුළත පවතිනවා. ඒතර ඔයගොල්ලන්ට දල වශයෙන් තේරෙනවා ඇති PWM චාර්ජර් එකකට වැඩිය MPPT චාර්ජර් එකක කාර්යක්ෂමතාවය 25කින් 30කින් විතර වැඩි. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ මේ MPPT චාර්ජර් එක සාපේක්ෂව ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ PWM චාර්ජර් එකකට වැඩිය කාර්යක්ෂමතාවය වැඩි කියලා. ඉතින් ඒ කාර්යක්ෂමතාවය වැඩි කියන එකෙන් කියන්නේ ඒක කියන්නේ හොඳම සොලියුෂන් එකක් කියලා. මොකද සාපේක්ෂව ගත්තාම PWM චාර්ජර්ස් මිලෙන් ගොඩක් අඩුයි. ඒ කියන්නේ සාපේක්ෂව මිල අඩුයි. MPPT චාර්ජර් එකක් එක්ක සාපේක්ෂව බලනකොට. ඉතින් PWM චාර්ජර් එකක් සාමාන්‍යයෙන් ওই බජට් සිස්ටම් එකකට හොඳම ප්‍රමාණවත්. PWM එකක් අඩු මුදලකට අරගෙන තමන්ට අදාළ වැඩේ කිසිම ගැටලුවක් නැතුව කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මූලිකම ගත්තොත් මේ MPPT චාර්ජර් එකක් සහ PWM චාර්ජර් එකක තියෙන වෙනස. මෙන්න මේ කියන කාර්යක්ෂමතාවය වෙනස සහ මේ දෙක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයේ තියෙන වෙනස. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ PWM චාර්ජර් එකක් සහ MPPT චාර්ජර් එකක් අඳුනාගන්නේ කියන එක ගැන. මෙන්න මෙතෙන්දී හුඟක් අය මේක රැවටෙනවා. ඒ කියන්නේ මේ සමහර චාර්ජර්ස් තියෙනවා PWM චාර්ජර්ස් MPPT චාර්ජර්ස් කියලා ගහලා උඩින් නිකන් නම ගහලා විකුණනවා. එතකොට මේ චාර්ජර්ස් අපි වෙළඳ පොලේ මිලදී ගන්නකොට මේ දෙකක් පැහැදිලිව අඳුනා ගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ක්‍රමවේද මේවා දෙක හඳුනා ගැනීමේ ක්‍රමවේද ගැන. ඉතින් ඒකට මම මුලින්ම චාර්ජර්ස් දෙකක් පෙන්වන්නම්. මම අර කලින් පෙන්නපු චාර්ජර්ස් දෙක මගේ අතේ දැන් තියෙනවා මෙන්න මේ PWM චාර්ජර් එක සහ මෙන්න මේ MPPT චාර්ජර් එක. දැන් ඔයගොල්ලන්ට මේකේ පේනවා ඇති මේ දෙකේ තියෙනවා පැහැදිලි වෙනසක්. මේක මේකේ බාහිර පෙනුම ගත්තම පැහැදිලි වෙනසක් තියෙනවා. මේ චාර්ජර් එක මේ PWM චාර්ජර් එක මේක ඇම්පියර් 50ක චාර්ජර් එක. ඇම්පියර් 50ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ධාරාවක්. මේක ඇම්පියර් 10ක MPPT චාර්ජර් එකක්. එතකොට ඔයගොල්ලන්ට පේනවාද මේ ඇම්පියර් 51 ප්‍රමාණයයි ඇම්පියර් 10ක ප්‍රමාණය. එතකොට මේ ඇම්පියර් 51 සාමාන්‍යයෙන් මගේ අතර තේරෙනවා මේක නිකන් සෙල්ලම් බඩුවක් වගේ තමයි අතර දැනෙන්නේ. ඉතින් මේ ඇම්පියර් 10ක MPPT චාර්ජර් එකේ ඊට වඩා ලොකු බරක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි මේ බාහිර ප්‍රමාණය සයිස් එක. ඉතින් බාහිර ප්‍රමාණය බැලුවට පස්සේ මේ MPPT චාර්ජර් එකක් සහ PWM චාර්ජර් එකක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා මේ බාහිර පෙනුම ගත්තට පස්සේ. එතකොට ඊළඟ කාරණය තමයි මේවයි තියෙන මිලේ පවතින පැහැදිලි වෙනස. ඒ කියන්නේ මේ වගේ චාර්ජර් වල මිලේ පවතින පැහැදිලි වෙනස. සාමාන්‍යයෙන් මේ PWM චාර්ජර් එක මේක ඇම්පියර් 50ක PWM චාර්ජර් එක මේක සාමාන්‍ය රුපියල් 4000 5000ක් වගේ වෙනකොට මිලදී ගන්න පුළුවන් මේ චාර්ජර් එක සාමාන්‍ය වෙළඳ පොලේ. මේක ඇම්පියර් 50. ඒ කියන්නේ ඇම්පියර් 50 කියන්නේ සාපේක්ෂව අපි දන්නවා විශාල අගයක්. මේක ඇම්පියර් 10ක MPPT චාර්ජර් එක. ඇම්පියර් 10ක මේ MPPT චාර්ජර් එක අවම වශයෙන් රුපියල් 20000ක්වත් වෙනවා. රුපියල් 15000 20000 මෙන්න මේ පරාසය තුල මේ අගේ පරාසය තුල තමයි MPPT චාර්ජර් එක කියන්නේ. එතකොට ඔයගලන්ට පේනවා පැහැදිලිවම කොච්චර වෙනසක් තියෙනවද කියලා මේ දෙකේ මිලේ. එතකොට මම දැකලා තියෙනවා සමහර මේ PWM චාර්ජර් තියෙනවා මේ උඩ නිකන් MPPT කියලා ගහලා විකුණන ඒවා මම දැකලා තියෙනවා.
ඉතින් ඒ වගේ ඒවා ගන්නකොට මේ කියන එකනේ මූලිකවම ගත්තොත් අර බාහිර ප්‍රමාණය වෙනස සහ මිලේ වෙනස කියන මේ දේ සලකා බලලා අපිට මේ අදාළ චාර්ජර් එක මිලදී ගන්න පුළුවන්. මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස තමයි ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ. ඒ තමයි මේ දෙකේ අභ්‍යන්තරයේ තියෙන වෙනස. ඉතින් ඒක ගැන අපි කතා කරන්න මේ දෙක මුලින්ම ගලවගෙන ඉමු. ගලවලා බලමු මේ දෙකේ මේ සර්කිට් වල මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියන එක ගැන. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මේ PWM සහ MPPT කියන චාර්ජර්ස් වල ඒවා අඳුනා ගන්න තියෙන ප්‍රධානම වෙනස ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මෙතන මම දැන් අර කලින් පෙන්නව PWM චාර්ජර් එක ගලවගෙන තියෙනවා. මෙතන මේ මං කලින් පෙන්නපු MPPT චාර්ජර් එක මං ගලවගෙන තියෙනවා. ඉතින් මේ දෙකේ ඕගොල්ලෝ බැලුවට පස්සේ තේරෙනවා ඇති මේක ඇම්පියර් 50ක PWM චාර්ජර් එකක්. මේක ඇම්පියර් 10ක MPPT චාර්ජර් එකක්. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවද මේ දෙකේ මේ සර්කිට් බෝඩ් දෙක ගත්තට පස්සේ මේ බෝඩ් දෙකේ කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඇම්පියර් 50ක බෝඩ් එකේ සයිස් එක මෙච්චරයි. ඇම්පියර් 10ක බෝඩ් එකේ සයිස් එක මෙච්චරයි. එතකොට දැන් මේකේ කොම්පොනන්ට්ස් දිහා බලුවට පස්සේ ඔයගලන්ට පේනද මේකේ තියෙන සාමාන්‍යයෙන් අපි නිතරම විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ වල මේ හොයාගන්න තියෙන සාමාන්‍ය උපකරණ ටිකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක දැන් ඔයගලන්ට පේනවා ඇති මේ එච්චර ලොකු කැපැසිටර් ඒ වගේ දේවල් මේකේ බලා ගන්න නැහැ. ඉතින් මේ පැත්තේ තියෙනවා ලොකු MOSFET තුනක්. ඒ MOSFET තුනට අමතරව කිසිම ඇම්පියර් 50ක වගේ ලොකු ලෝඩ් එකක් කන්ට්‍රෝල් ගන්න පුළුවන් කියලා හිතන මට්ටමේ ලොකු උපකරණ නැහැ. ඇම්පියර් 50ක චාර්ජර් එකක. එතකොට මේක ගත්තට පස්සේ මේකේ ඔයගලන්ට පේනවා ඇති කොච්චරක් ලොකු උපකරණ තියෙනවද කියලා. මේ ලොකු කැපැසිටර්ස් තියෙනවා. එතකොට මේ ලොකු ඉන්ඩක්ටර්ස් තියෙනවා. ලොකු රෙසිස්ටර්ස් වගේ තියෙනවා. මේ ඇම්පියර් 10ක චාර්ජර් එකකට එන උපකරණ ටික. ඉතින් මේක තමයි පැහැදිලිම වෙනස. ඊට අමතරව ගත්තාම මේක තමයි මේ චාර්ජර්ස් වල තියෙන ප්‍රධානම වෙනස. ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ දෙක බැලුවට මේ දෙකේ තියෙනවා එකිනෙකට පොදු කොම්පොනන්ට් කීපයක් බලා ගන්න පුළුවන්. මේ කැපැසිටර්ස් තියෙනවා. එතකොට මේ ලොකු රෙසිස්ටර්ස් තියෙනවා. ඒ වගේ කීපයක් තියෙනවා. එතකොට MPPT චාර්ජර් එකක තියෙන PWM චාර්ජර් එකක නැති එක ප්‍රධාන කොම්පොනන්ට් එකක් තියෙනවා. ඒ කොම්පොනන්ට් එක තමයි මෙන්න මේ ඉන්ඩක්ටර් එක. ඔයාලන්ට පේනවා ඇති මෙන්න මේ ඉන්ඩක්ටර් එක. මේක තමයි MPPT චාර්ජර් එකක තියෙන ප්‍රධානම උපකරණය. මේකක් නැහැ කියලා කියන්නේ කිසිම වෙලාවක ඒක MPPT චාර්ජර් එකක් නෙමෙයි. ඒක PWM චාර්ජර් එකක්. මෙන්න මේ ඉන්ඩක්ටර් එකෙන් තමයි මේ MPPT චාර්ජර් එකක් අභ්‍යන්තරේ සිද්ධ වෙන්නේ. අර මම කලින් කිව්වා අර අදාළ විදිහට වෝල්ටීයතාවය සහ ධාරාව අඩු කරගන්න ඒ ක්‍රමවේදය සිද්ධ කරන්න මේක ඇතුලේ තියෙනවා DC to DC කන්වර්ටර් එකක්. ඒ DC to DC කන්වර්ටර් එකේ ප්‍රධානම ඒ DC to DC කන්වර්ෂන් එක කරන උපකරණය තමයි මෙන්න මේ ඉන්ඩක්ටර් එක. ඉතින් මේ වගේ මේ PWM සහ MPPT චාර්ජර්ස් දෙකත් බලලා පස්සේ මෙන්න මේ MPPT චාර්ජර් එකක අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන වගේ ඉන්ඩක්ටර් එකක් තිබිය යුතුමයි. එහෙම නැත්තම් ඒක MPPT චාර්ජර් එකක් නෙමෙයි. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මේ වගේ මේ පොඩි PWM චාර්ජර් එකක් ගත්තට පස්සේ මේකෙත් යම් කිසි ඉන්ඩක්ටර්ස් වගේ හොයාගන්න පුළුවන්. මේ මෙතන මේ වගේ පොඩි ඉන්ඩක්ටර් එකක් තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ ඉන්ඩක්ටර් එක පාවිච්චි කරලා තියෙන මෙන්න මේ USB පෝට් එකට. මේ USB පෝට් එකට අදාළ 5 වෝල්ට් සප්ලයි එක ඒ අදාළ විදිහට රෙගියුලේට් කරලා දෙන්න තමයි මෙතන මේ ඉන්ඩක්ටර් එක තියෙන්නේ. නමුත් මේකෙන් කිසිම විදිහට MPPT කර්තව්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. MPPT කර්තව්‍යයක් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ ලොකු ඉන්ඩක්ටර් එකක් තිබිය යුතුමයි. මේ ඉන්ඩක්ටර් එක තියෙනවා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ ඒක ගත්තට පස්සේ තමයි ඒක ඇත්තටම මිලදී ගත්තට පස්සේ තමයි හොයන්න වෙන්නේ. MPPT චාර්ජර් එකක් නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ඩක්ටර් එකක් ඇතුලේ තිබිය යුතුමයි. ඉතින් දැන් අපි PWM සහ MPPT චාර්ජර්ස් ගැන කතා කරන්න තියෙන සියලුම දේ ගැන වගේ මේ වීඩියෝ එකේ දැන් කලින් කතා කරා. ඒකෙදි මම පෙන්නුවා මොකක්ද PWM කියන්නේ, මොකක්ද MPPT කියන්නේ, ඒවයි වෙනස මොනවද, ඒව අඳුනාගන්නේ කොහොමද, ඒව ඇතුලේ තියෙන මොන වගේ වෙනස්කම්ද, මේ දේවල් ගැන මම මේ වීඩියෝ එකේ A to Z හැම දෙයක් ගැනම කතා කරලා තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ පද්ධතියට අදාළ වෙන විදිහට අදාළ චාර්ජර් එකක් තෝරාගෙන මිලදී ගන්න. ඉතින් PWM චාර්ජර්ස් වල 70%ක මම කලින් කිව්වා වගේ 70%ක එෆිෂියන්සි එකක් තියෙනවා. MPPT වල 93ක් 96ක් 97ක් වගේ ඒ වගේ එෆිෂියන්සි එකක් තියෙනවා.
ඉතින් එහෙමයි ඒක එහෙමයි කියලා ඒ ෆීචර්ස් එක වැඩි වුණාට අපිට PWM චාර්ජර් ඒ චාර්ජර් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඇත්තටම වැඩක් කරගන්න පුළුවන් චාර්ජර් එකක්. විශේෂයෙන්ම ගත්තොත් මේ පොඩි සිස්ටම්, ඒ කියන්නේ වොට් 100 200 වගේ පොඩි සිස්ටම් ගත්තට පස්සේ ඒ වගේ සිස්ටම් වලට වඩාත්ම සුදුසු වෙන්නේ මේ වගේ PWM චාර්ජර්. මොකද MPPT චාර්ජර් එකක් ගත්තට පස්සේ අර අඩු කාර්යක්ෂමතාවයක් තියෙන අඩු පවර් පුට් එකන අඩු වොට් ගානක් තියෙන සෝලාර් පැනල් ගත්තට පස්සේ ඒ සෝලාර් පැනල් වලදී MPPT චාර්ජර්ස් වල කාර්යක්ෂමතාවය සාපේක්ෂව අඩු වෙනවා. ඉතින් PWM චාර්ජර් එකක් මේ වගේ අඩු වොට් ගානක් තියෙන සෝලාර් පැනල් සඳහා භාවිතා කරනවා නම් PWM චාර්ජර් එකක් හොඳටම ප්‍රමාණවත්, ඒක මිලනුත් අඩුයි. ඉතින් ඒක හින්දා ඒක ගොඩක් ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට MPPT චාර්ජර් එකක් ගත්තොත් MPPT චාර්ජර් එක මම කලින් කිව්වා වගේම සාපේක්ෂව මිල වැඩි. ඉතින් මේ මිල වැඩි වුණාට ඒකෙන් ඒකට අපි සාමාන්‍ය සාපේක්ෂව ටිකක් ලොකු වොට් 300ක වගේ සෝලාර් පැනල් එකක් පාවිච්චි කරනවා නම් ඒකෙන් ඒ කියන්නේ හොඳ ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට බැටරි චාර්ජ් කරගන්න වගේ ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේ MPPT චාර්ජර්ස් මූලිකවම එන්න පටන් ගත්තේ භාවිතයට එන්න පටන් ගත්තේ ලෝකේ හිම වැටෙන රටවල් වල. ඒ කියන්නේ වින්ටර් සීසන් එකේදී අපි දන්නවා ඩේ ටයිම් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ අවුව වැටෙන කාලය ගොඩක් අඩුයි. ඒ වගේම ඒ වැටෙන අවුවේ තීව්‍රතාවය සාපේක්ෂව ගොඩක් අඩුයි. එතකොට අනිත් එක තමයි වින්ටර් සීසන් එක. ඒ කියන්නේ සීතල කාලෙදී පැනල් වල සෝලාර් පැනලුත් සීතල වෙනවා. ඉතින් අපි දන්නවා ඕනම මේ විදුලි ධාරාවක් ගලා යන ඒ කියන්නේ සන්නායක කියන කන්ඩක්ටර් එකක උෂ්ණත්වය අඩු වෙන්න ඒකේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා කියන්නේ ඒ උපකරණයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ කරුණු තුන සලකලා බැලුවට පස්සේ ඒ කියන්නේ එකක් තමයි අඩු කාලයක් තියෙන්නේ. ඒ කියන්නේ ඩේ ටයිම් එක ගොඩක් අඩුයි. අනිත් එක තමයි වැටෙන අවුවේ තීව්‍රතාවය අඩුයි. අනිත් එක තමයි පැනල් වල අභ්‍යන්තර ප්‍රතිරෝධය ගොඩක් අඩුයි මේ වින්ටර් සීසන් එකේදී. එතකොට මෙන්න මේ කරුණු තුන මූලිකවම සලකලා බලලා එදා දවසේ ඒ කියන්නේ වින්ටර් සීසන් එකේ යම්කිසි දවසක වැටෙන ඒ සුළු අවුවෙන් හැදෙන ඒ කරන්ට් එක පාවිච්චි කරලා වැඩිම කාර්යක්ෂමතාවයකින් බැටරිය හැකිතරම් ඉක්මනට චාර්ජ් කරගන්න තමයි මේ MPPT චාර්ජර්ස් භාවිතයට එන්න පටන් ගත්තේ. ඉතින් ඒකෙන් කියවෙන්නේ ලංකාවට ඒ වගේ දේවල් සුදුසු නැහැ කියලා. ලංකාවට MPPT චාර්ජර් භාවිතා කරනවා නම් අර ලොකු බැටරි වුණත් හැකිතරම් ඉක්මනින් චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මූලිකව ගත්තොත් මේ PWM සහ MPPT චාර්ජර්ස් වල තියෙන වෙනස. ඉතින් මේ වීඩියෝ එකේදී මම A to Z කතා කරා PWM සහ MPPT චාර්ජර්ස් ගැන. මේවයි concept එක, මේවා වැඩ කරන්නේ කොහොමද, මේවා තෝරගන්නේ කොහොමද, මේවා වෙනස්කම් මොනවද කියලා මේ හැම දෙයක් ගැනම. ඉතින් එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. යම්කිසි මට මිස් වෙච්ච කොහේ හරි පොයින්ට් එකක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් වලින් ඒක ටයිප් කරන්න. එහෙම කරලා අපි බලමු ඉස්සරහට තව වීඩියෝස් කීපයක් ඒ සම්බන්ධව කරන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක නම් මෙතන ඉවර කරනවා. ආපහු හම්බ වෙනකන් සියලු දෙනාට සුබ දවසක් වේවා. ආයුබෝවන්. ජය වේවා.